මාලිගාවත්ත පොලිස් පස්මට අයත් ලක්ෂිත සෙවන මහල් නිවාස සංකීර්ණයේදී ඊයේ පස්වරුවේ සිදු වූ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා මෙවර විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. පාතාල කල්ලියක අභ්‍යන්තර ගැටුමක් මෙම වෙඩිතැබීමට හේතු වී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. මේ අතර මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට මෝටර වේගකින් පැමිණ කඩුවලින් පහර දුන් සිද්ධිය මෙහෙය වූ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධ්‍ය ශ්‍රේණිධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවයිනට මැදිරිණියේදී වරවා තිබූ පසුගිය 19 වරදා මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට මෝටර වේගකින් පැමිණි පිරිසක් කඩුවලින් පහර දීමක් සිදු කර පසුගිය 28 වරදා කප්පා මුදල් ඉල්ලා එම හෝටලයටම වෙඩිතැබීමක් සිදු කළා. එම වෙඩිතැබීමේ සිදුවීමට අදාළව සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධ්‍ය ශ්‍රේණිධාරීන් කණ්ඩායමක් විසින් ඊ රාත්‍රිය 8ට පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ එළුවිල පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ලියනගේ ජනිත් හෂාන් විමල වීර නොහොත් කොණ්ඩ ජනියා නැමැති 34 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අංක 269 සමුද්‍රාසන්න පාර අඟුලාන මොරටුව ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. අත්අඩංගුවට පත් වූ පුද්ගලයා ඩුබායිහි සැඟව සිටින අඟුලානේ අංජු නැමැති පාතාල නායකයාගේ සමීපතම ගෝලයෙකු වන බවයි ආරංචි මාර්ග සඳහන් කළේ. කොණ්ඩ ජනියා නැමැති පුද්ගලයා 2018 මැයි 24 වන දින දෙහිවල් කල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන අතර ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව අපමත බුදාහර සිරි පුද්ගලයෙකු බව සඳහන්. අත්අඩංගුවට පත් වූ පුද්ගලයා කඩුවලින් පහර දීමේ සිද්ධිය මෙහෙය වූ ප්‍රධාන සැකකරු බවට මේවන විට තහවුරු කරගෙන ඇති අතර මේවන විට ඔහුගේ වැඩිදුර ප්‍රශ්න කිරීම සිදු කරන බව වාර්තා වෙනවා. අදාළ සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි. අදාළ වෙඩිතැබීම සිදු වූ අවස්ථාවේදී එම ස්ථානයේ මාර්ගවාදකයේ රාජකාරියේදී සිටි ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරෙන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩසටහනක් කෙරෙන්නේ ඒ වැළැක්වීමට ඔවුන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන්. මේ අතර ඊයේ පස්වරු 5ට පමණ තවත් වෙඩිතැබීමක් සිදු වුණේ මාලිගාවත්ත ලක්ෂිත සෙවන මහල් නිවාස සංකීර්ණයේ දසවන මහලී නිවසක් තුළදී. වෙඩිවැදීමෙන් හිසට බරපතල තුවාල සිදු ඇති 35 හැවිරිදි අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. පාතාල කල්ලියක අභ්‍යන්තර අර්බුදයක් මෙම වෙඩිතැබීමට හේතු වී ඇතැයි විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. 2018 වසරේ අගෝස්තු 30 වනදාද මාලිගාවත්ත ජුම්මා මස්ජිද් මාර්ගයේදී මෙම පුද්ගලයාට කංචිපානි ඉම්රාන් නැමැති පාතාල කල්ලි නායකයාගේ ගෝලයන් විසින් වෙඩිතැබීමක් සිදු කළද එහිදී සුළු තුවාල ලබා තිබුණා. नीति आयोग YouTube channel එකට Facebook පිටුවට ඔබ සමදලා ආදරෙන් පිළිගන්නවා. අද 2020 මැයි මාස 31 වෙනි ඉරිදා මේ මාසයේ අන්තිම දිනේ. ගිනි අවි සහ ගිනි කෙලි කොරේ ගහෙන් වැටෙන මිනිහට ගොන යන්න වගේ. මොනවාද මේ එකපාරට වෙන්නේ? මේ කොරෝනා වසංගතය ඉවර වෙලා දෙයනේ කියලා රටක් කරන වෙලේ සමාජ නීතියට එරෙහිව ගිහිල්ලා කොහොමද මෙහෙම මේ යුද බිමක් බවට පත් වෙන්නේ? ආයිබෝන් කියලා පිළිගන්නා නීතිඥ චානක අබේක්‍රම. ආයිබෝන් මොකක්ද මේ වෙන්නේ චානක? මේ තමයි මේ රටේ සමාජයේ කාලාන්තරයක් තිස්සේ හරි හමන් විදියට බෙහෙත් නොකරපු තුවාලයක ප්‍රතිඵල හැටියට තමයි මම මේ දකින්නේ. මේක මේ අද ඊ ඇතිවෙච්ච කාරණාවක් මේ පාතාල සම්බන්ධතා දීර්ඝකාලීන ඉතිහාසයක් තියෙනවා. නමුත් මේකට හරි බෙහෙතක් දුන්නේ නැහැ කියන එක තමයි මගේ නම් පිළිගැනීම. ඉතින් මේ තුවාලේ ඔබදුදු යන මේ තවත් එක වෙලාවක මේ තුවාලේ පැරිටි වෙලාවක් විදිහට තමයි මම නම් මේක දකින්නේ. දැන් ඉන්න පාලකයෝ වහම මේ තුවාලට බෙහෙත් දාන්න ඕන කියන ස්ථාවරය තමයි මම ඉන්නේ. මම හිතන්නේ දැන් මෙතෙන්දී පාලකයෝද කියන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව මේ වැරදි කරන අය කලින් නඩුවක චූදිතෙක් වශයෙන් ඉඳලා අප ලැබුණු කෙනෙක්. ඉතින් මේ අප ලැබුණු මම අහන්නේ මේ නීතියේ හිලෙන් තමයි මේ රිංගලා තියෙන්නේ. ඇයි නීතිඥ මහතුරු මේ වගේ අයව ඇයි එළියට දාන්නේ? ඒ කියන්නේ කවුද ඇයි මේකට අප දෙන්නේ? ඒ අප දීම ලොකු වැරද්දක් නේද? ඒ නිසා නේද මේ වගේ මේ සිද්ධි නැති වෙන්නේ? නෑ ඕක බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන කාරණාවක්. සාමාන්‍ය තියෙන නීතිමය ප්‍රතිපාදනය තමයි නිසි අධිකරණයකින් කරන ලබන සාධාරණ නඩු විභාගයකින් වරදකරු වනතේ ඒ තරත්ත නිර්දෝෂී පුද්ගලයෙක් වෙනවා කියන්නේ. එතකොට අපි දන්නේ නැහැ මේ තරත්තට තියෙන චෝදනාව
හරිද ඒක ඇත්ත චෝදනාවක්ද ඒක ඔප්පු කරන්න සාක්ෂි තියනවාද කියන කාරණාව දන්නේ නැහැ. ඒක දැනගන්න වෙන්නේ නඩු විභාගයේදී. එතකොට ඒ වෙනකම් කෙනෙක් අත්අඩංගුවට ගත්තට පස්සේ එයාව රක්ෂිත බන්ධනාගාරයේ තියාගෙන ඉන්න එකනේ සුදුසු කාර්යයක් නෙවෙයි. එයාව රක්ෂිත බන්ධනාගාරගත කරන්න ඕන හේතු කාරණා තියෙනවා. මේ වෙනුවෙන් එයාට ඒ අදාළ කාරණා, ඒ කියන්නේ අපපනතේ කොන්දේසි සපුරනවා විශේෂයෙන් අපපනතේ 17 වෙනි භාගන්තියේ තියෙන සීමාවකට එතනත් යටත් වෙන්නේ නැත්නම් ඔහු අපමත මුදා හරිනවා. කෙනෙක්ව අපමත මුදා හරින්නේ නැවත අධිකරණයේ එනවා කියන සහතිකය මත. ඒක නිසා ඕනම කෙනෙකුට අපමත මුදා හැරීමේ අයිතිවාසිකම තියෙනවා. මම මේ කියන කාරණා මේ අපරාධ කර මුදා නැත්තා අපමත මුදා හැරීම කියන කාරණාව නෙවෙයි. මේ රටේ ක්‍රියාත්මක වෙන පාතාලය විශේෂයෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය හා සම්බන්ධව කරන පාතාල ගනුදෙනු නවත්තන්න පාලකයෝ නිස්ප්‍රි පියවර අරන් තියෙන්න ඕන. දැන් මේ හැම කාරණාවක්ම පාතාල සමාජිකව ආරක්ෂා කරන කොට්ටාසයක් ඉන්නවනේ. ඔවුන්ගේ වැඩ ගන්නේ ඔවුන් නෙවෙයි. ඔය සිද්ධිය හා සම්බන්ධව මම කතාවක් කියන්න. ඔය ප්‍රවෘත්ති අද දවසේ දෙරණ 6:55 ප්‍රවෘත්තියෙන් අපි මේක ගන්නෙ. මේ ප්‍රවෘත්ති ඔය කියන කොටසෙන් පස්සේ තියෙනවා මේ පාතාල සමාජිකයෙක් පිටරට ඉඳලා මේ අදාළ හෝටලේ හිමිකරුට දුරකථනයෙන් කතා කරනවා. හරි ඒ කතා කරලා ඔහු කියන්නේ මොකද්ද? ඒ හෝටලේ හිමිකරු වහන ඇයි මට මෙහෙම කරන්නේ? එතකොට ඔහු කියන කතාව තමයි උඹ මේ දවස්වල මේ ලක්ෂ 5ක මේ හාල් ටිකක් බෙදුවේ නෑ මිනිස්සුන්ට ඒකයි අපි උඹට මෙහෙම කරන්නේ කියන්නේ. ඉතින් හෝටලේ හිමිකරු වහන්නයි දුරකථන සමග ඇයි මට මෙහෙම කරන්නේ කියලා. දන්නේ නැහැ කියලා එක තැනත් එක්ක නමක් කියලා මට මේ මොහොතේ නම අමතකයි. එයා කියන හින්දා තමයි මම මේ කරන්නේ. එයා මෙරිකි දවසට අපි මේව අතාරිනවා කියනවා. හරි අපිට පුළුවන්කමක් තියෙනවනේ ඉස්සරහදී හරි මේ සංවාදය ගන්න පැහැදිලිවම ප්‍රසිද්ධ මාධ්‍ය මේ නම යනවා. මෙයා මරනොත් අපි මේව අතාරිනවා කියන. ඒ කියන්නේ මේ පාතාලයේ මෙහෙවන අදිසි හස්තයක් තව උඩින් තියනවා කියන එකනේ. එතකොට මේ රටේ දේශපාලන ක්‍රියාදාමය තුළ මේ පාතාලයන් නඩත්තු කිරීමක් මම දකින්නේ. දැන් එතනදී දැන් අපි නීතිඥවරු හැටියට අපිට සේවාදායකෙක් අහා අපි කරන්නේ ඔහුට නීතියේ තියෙන සහන දෙන එක. දැන් මම නිතරම කියන කාරණා තමයි අපිට තියෙන ප්‍රසිද්ධ චෝදනාව තමයි නීතිඥවරු අපරාධකාරයෝ මුදා හරිනවා කියන එක. ඒකට මම හැම වෙලේම දෙන උත්තරේ තමයි මම පුජ්‍යලිකව අපරාධකාරයා මුදා හරින කටයුතු කරනවා නම් ඔහුව වැරදිකාරයා කරන්න රාජ්‍ය දෙපාර්තමේන්තු දෙකක් තියෙනවා. එක්ක පොලිස් දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුවත් එක්ක නීතිපති දෙපාර්තමේන්තුව. එතකොට මේ අපිට ලේසියකට අපරාධකාරයෙක්ව මුදා ගන්න බෑ. මේ බොරු කියලා තර්ක කියලා බොරු කියලා අපරාධකාරයෙක් මුදා හරින්න බෑ. මොකද රටේ බලගත්තු රටේ ජනතාවගේ බදු මුදලින් නඩත්තු කරන දෙපාර්තමේන්තු දෙකක් විසින් තමයි ඔහුට විරුද්ධව නඩත්තු වෙන්නේ. එතකොට නීතිඥයෙකුට බෑ. මොකද අපි විශ්වාස කරන දේ තමයි අපරාධකාරයෝ 100ක් නිදහස් වෙනවට වඩා භයානකයි එක් නිවැරදි පුද්ගලයෙක්ව පෝරකයට යනවා කියන එක. මොකද අපේ පොලිසියට සමහර ක්‍රියාකාරකම් ඕනතරම් අඩුවක් වෙලා තියෙනවා. වැරදි නොකරපු අහිංසක මිනිස්සුන්ව වැරදි කරා කියන තැන් වලට දාන්න. ඉතින් දිගින් දිගටම තරත් එක්ක අපරාධ කරනවා නම් ඒකේ තියෙන මූල බීජය හොයන්නත් ඕන. ඒක හොයාගෙන තමයි මේ වැඩේ කරන්න ඕනේ. අපම උදාහරීම තුල ඔහු තවත් අපරාධ කරනවා නම් කිසිම කතාවක් නැහැ පහසුයි අපල දින්න පුළුවන්. එහෙම තත්ත්වයක් තියෙනවනේ. එහෙම ප්‍රතිපාදනක් තියෙනවා. හරි. බොහොම ස්තුතියි මේ චානකර මතකති පහුගිය වීඩියෝ එකේදී අපිත් එක්ක එකතු වුණු ලක්ෂ්මන් තිලකරත්න සර් මේ වෙලාවේ සජීවීව ඇවිල්ලා කමෙන්ට් එකක් දානවා. දැන් නීතිඥතුමා ඒ පාර පාතාලය සාධාරණීකරණය කරනවා කියලා. දැන් මේ Facebook wall එකේ දැන් තමයි මේ කමෙන්ට් එක දාලා තියෙන්නේ. දැන් ඔබ මේ දැන් මේ ලක්ෂ්මන් තිලකරත්න සර් කියන විදිහට ඔබ මේ පාතාලය සාධාරණීකරණය කරනවාද මේ? ඔහුට උත්තරයක් දෙන්න ඇති මං හිතන්නේ. මම පාතාලය සාධාරණීකරණය කරනව නෙවෙයිනේ. මම කියන්නේ නීතිමය ප්‍රතිපාදනය. ඒක මටත් එකයි ලලිත සර්ටත් එකයි ඒක ලක්ෂ්මන්ටත් එකයි. ලක්ෂ්මන්ව කොයි වෙලේක හරි කව පොලිසියෙන් වෙලා අත්අඩංගුවට ගත්ත බොරු චෝදනාවකට ලක්ෂ්මන්ටත් ඒ නිදහස තියෙනවා. අපි පැහැදිලිවම දන්නේ නැහැ ඔය අත්අඩංගුවට ගත්ත තැනත්තට වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රබලයෙක්ගේ හේතු කාරණා අපි දකිනවා මේ වෙනකොට රටේ තියෙන දේ ප්‍රසිද්ධ කතාවක් කියන්නම්කෝ. අවන්ගාඩ් සිද්ධිය විශ්වංග සේනාධිපති මහත්තයාගේ මේ අතිමට අපි දැක්කන්නේ මේ ප්‍රසිද්ධ මාධ්‍ය හරහා වහනකොටයක් නිකුත් වෙනවා රටේ ඉන්න බල්ල ගතුම කාන්තාවක් කියනවානේ I know how to break the law and make the law කියලා. හරි law එක break the law and make the law කියන දෙකම එයා දන්නවා කියලා.
එතකොට පැහැදිලිව මේ කතා බහ තුන තියෙනවනේ නිස්සංග සේනාධිපති මහත්තයාට වෙන්නේ අසාධාරණයක් කියලා. එහෙම අසාධාරණයට තව කෙනෙක්ව කොටු කරන්න පුළුවන්. මම මේ කියන්නේ ඒ තරත්තගේ අයිතිවාසිකම ගැන විතරයි. හැබැයි මම ඒත් එක්කම කියනවනේ මේ කතාවම කියනවනේ කතාව පටන් ගන්න කොහොමද? පාතාලය මර්ධනය කළ යුතුයි පවතින පාලනය විසින්. මම පාතාලය බේරනවා නෙවෙයි. පාතාලය මර්ධනය කරන්න ඕන පවතින පාලනය විසින්. හැබැයි ඒකට සුදුවෙන් පාවිච්චි කරලා හරියන්නේ නැහැ. මොකද සුදු ඒ අදාළ මිනිසුන්ට ඉක්මනින් දඬුවම් කරන්න ඕනේ. නිසි ක්‍රමවේදයකට දඬුවම් කරන්න. පරීක්ෂණ ඉක්මන් කරන්න ඕනේ. ප්‍රධාන අපරාධ සැකකාරයනේ ඩුබායින දවසින් දෙකෙන් ඔහුව ගිහිල්ලා අත්අඩංගුවට කොට ගන්න මේ පහසුකම් ගන්න ඕනේ. ඒ විදිහට නීති නැත්තම් ඒ නීති සම්පාදනය කරන්න. මොකද අපි අන්තර්ජාතික නීතියත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. අපි උදාරපුර නීතියත් එක්ක බැඳලා තියෙනවා. රතු නිවේදන නිකුත් කරන්න ඕන නම් ඒ නඩු විභාග ඉක්මන් කරන්න. හරි අදාළ දැනත් තියෙන ඩුබායි වල දැන් අද මේක මාධ්‍ය දැක්කලා අදාළ දැනට සම්බන්ධ විමර්ශනය කරලා මං කියන්නේ හෙට අනිත් බදාදා වෙනකොට රතු නිවේදනයක් නිකුත් කරන්න. ඔහු අත්අඩංගුවට ගන්න. මේ කාර්යක්ෂමතාවය මේ ක්‍රමය තුල තියෙන්න ඕනේ. මං කියන්නේ ඒක. මේ කාර්යක්ෂමතාවය තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ කාර්යක්ෂමතාවය තියෙනවා. අධිකරණ පද්ධතිය තුල මේ කාර්යක්ෂමතාවය තියෙනවා. අපි දන්න බොහෝ නඩු කල්යන්නේ විවිධ හේතු මත කල් යනවා. ඒවට ඍජු අග කියනවා අපි නෙවෙයි. අපි මේ ක්‍රියාදාමය තුල ඉන්න තැනක්. මම නීතිඥයෙක් හැටියට පුජ්‍යලයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා. ඔහු හැබෑවට වරද කරලා තියෙනවා නම් මම නෙවෙයි වයිවාවත් බේරන්න බෑ. මොකද මං කියනවනේ රාජ්‍ය දෙපාර්තමේන්තු දෙකක් එකතු වෙලා තමයි ඔහු වැඩිකාරයා කරන්නේ. අපි පුජ්‍යලිකව තමයි ඔහු බේරගන්න. මොකද ඔවුන්ගේ විමර්ශන දැඩි නම් හරියට කරලා තියෙනවා නම් ශක්තිමත් නම් සාක්ෂි හරියට සම්පූර්ණය කරලා අරන් තියෙනවා නම් ඔහු බේරගන්න බෑ. ඔහු වරදක් කරලා තියෙනවා නේද? අපි ඒ සාධාරණ නඩු විභාගයට සහාය වන නිලධාරීන් හැටියට තමයි අපි සැලකන්නේ. ඒතරදී අපරාධකාරයෝ බේරනවා කියන තම කොහෙවත් නැහැ නේ. මම පෙනී සිටින්නේ තව යම් ඕනෑම පුද්ගලයෙකුගේ අයිතිවාසිකම් වෙන්නේ. අධිකරණ ඉදිරියේ ඔහුට අධිකරණ ඉදිරියේ නඩුවකට පුද්ගලයෙකුට තනියෙන් පෙනී සිටින්න පුළුවන්. මම පෙනී සිටියේ නැත්නම් මේ නීතිඥ මහත්තයෙක් හරි පෙනී සිටිනවා. හැබැයි ඒ අයිතිවාසිකම් ඔහුට තියෙන්න ඕනේ. අධිකරණ ඉදිරියට යද්දී විශේෂයෙන් අපරාධ නඩුවකට දඬ නීති සංග්‍රහය ගැන දැනන් ඉන්නත් උන දඬ චෝදනාවක. අපරාධ නිධාන සංග්‍රහය දැනන් ඉන්නවනේ කොහොමද නඩුව මෙහෙවන්නේ කියන එක. සාක්ෂි ආඥා පනත ගැන දැනුමක් තියෙනවනේ කොහොමද ඒ සාක්ෂිය ඒක බලංගුද නැද්ද ආදේශ කළ හැකිද නොහැකිද කියන කාරණා. දැන් හදිසියව ලලිතස අතරංගුවට ගත්ත මේ කියන කාරණා ලලිතස දන්නේ නැහැ නේ. ප්‍රධාන වශයෙන් මේ කියන නීති ග්‍රන්ථ හතරක් දඬ නීති සංග්‍රහය අපරාධ නිධාන සංග්‍රහය සාක්ෂි ආඥා පනත මූලික නෛතික ප්‍රතිපාදන හතර මේ හතර ගැන දැනුමක් නැතුව අධිකරණයේ ගිහිල්ලා මේ නඩුවකට පෙනී සිටින්න බෑ. ඒතර විත්තිකාරයෙකුට මේ තුන ගැන හොඳට දන්නවනම් එයාට නඩුව තනියම කරගන්න පුළුවන්. අපි කරන්නේ නඩුව තුල ඔහුට මේ ග්‍රන්ථ තුනේ තියෙන ප්‍රතිපාදනයන්ගෙන් ඔහුට වෙන එක විතරයි. හරි. දැන් අපි කරන කාර්යය වැරදියට අවබෝධ කරගන්න එපයි කියන එක තමයි සමාජයට කියන්නේ. ඒකයි මම පළවෙනිකොටම කිව්වේ. සමාජය තුල තියෙන මේ පාතාලය මර්ධනය කරන්න. මේ වෙනකොට අපි දන්නවනේ පාතාලයත් එක්ක ගහට පොත් වගේ තියෙන ඊළඟ වචනේ තමයි මේ හෙරොයින් කියන්නේ. කුඩු කියන්නේ. පහුගිය කාලේ කුඩු කොච්චරනම් ඇල්ලුවාද? හැබැයි මම ප්‍රසිද්ධිය මේක බරපතල අභියෝගයක් කරනවා මම ලංකාවේ බුද්ධ්‍යංශයන්. ලංකාවේ බුද්ධ්‍යංශය අති සාර්ථක බුද්ධ්‍යංශයක්. ලෙඩා හොයාගෙන පැවිසි 4ක් කරන කලින් ලෙඩාගේ තියෙන වලලු ටික ඔක්කොම හොයාගන්න. කරලා සියල් ලෙඩාවේ යන රෝග වලට අනිත් ටික යවන නිරෝධායන මධ්‍යස්ථානෙට. පැවිසි 4කින් වැඩි වෙනවා. ඕක කරන බුද්ධ්‍යංශ කුඩු ගෙන්නන මහලොක්කු අල්ලන්නේ නැහැ. දැන් අපිට බුද්ධ්‍යංශ ගැනත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. හරි එක්ක දන්නවා බුද්ධ්‍යංශ මෙයා වෙහෙලි කරන්නේ නැහැ. බුද්ධ්‍යංශ මේ වලට බලපෑම් කරන්න පුළුවන් මිනිස්සුත් තමයි මේ පාතාලය හා කුඩු ජාවාරම් මෙහෙවයි. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙනවා බුද්ධ්‍යංශ අපේ රටේ බුද්ධ්‍යංශ දක්ෂ නැහැ කියන ස්ථාවරයට එන්න. ඒක බහුගිය කාලෙ වෙච්ච හැසිරීමත් එක්ක මම කිසිසේත් දෙවනි චෝදනාව කරන්නේ නැහැ. බුද්ධ්‍යංශ දක්ෂ නැහැ කියන චෝදනාව මම කරන්නේ නැහැ. කොහොම අති දක්ෂයි. අපේ රටේ නිලධාරීන් අති දක්ෂයි. ඒක අපි පිළිගන්න ඕනේ. මේ හැම කාරණාවක් අපේ රටේ නිලධාරීන් විතරක් නෙවෙයි අපේ රටේ කම්කරුවාගේදලා අති දක්ෂයෝ ඉන්නේ. බලන්න සාමාන්‍ය මිනිස්සු කරන නිර්මාණ වලපම කියන්නේ සිංහලයා කියන දේ තුළ තියෙන අමුතු දෙයක්. ඒ වුණ අති දක්ෂයි. හැබැයි සමහරවිට ඔවුන්ගේ රාජකාරිය කරන්නේ නැහැ හරියට. පළවෙනි චෝදනාව මම දැන් දෙසෙල්ල කරනවා. ඔවුන් රටට ජාතියට තමන්ගේ වැටුපට ගෞරවයක් කියන දේ විදිහට ඔවුන්ගේ රාජකාරිය කරන ඔවුන්ට පුළුවන් මේ කුඩු ජාලය තුළ පාතාලයේ මෙහෙම ප්‍රධානීව අල්ලගන්න. ඒක නිසා මම කියන්නේ නීතිය ඉදිරියට ගේන්න හරි විමර්ශනයක් කරලා
හරි සාක්ෂි සහිත පුජ්‍යල නීති ඉදිරියට ගේන්නේ. එතකොට පෞද්ගලික නීතිඥවරුන්ගේ දක්ෂතාවය මතයි කියලා අපරාධකාරයෝ බේරා ගන්න බෑ. එහෙම නැතුව ඒකත් නිකන් උඩින් පල්ලෙන් අන්ලගෙන ආව අපිට හොයන්න බෑ. මොකද නීතියෙම තියෙන අයිතිවාසිකමක් නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපිට තියෙන අයිතිවාසිකමක් තමයි නිර්දෝෂීභාවය පූර්ව නිගමනය කියන්නේ. ඒක මට සර්ට කමෙන්ට් කරපු ලක්ෂණට සියලු දෙනාට මේකයිදී. මොකද එහෙම නැත්නම් වෙන්නේ මොකද්ද? අපි උදාහරණ ඕනතරම් තියෙනවා. අර ප්‍රසිද්ධ කාරණාවක් වුණාර සේයා සදෙවිනි කියලා උදා දැරියක්ගේ ඝාතනයක් සම්බන්ධයෙන් මුලින් ළඟ පිටු තරුණ ළමයෙක්ව අත්අඩංගුවට ගත්ත පාසල් විවේකෙලි. මොකද්ද හේතුව උනේ? ඔහුගේ ෆෝන් එකේ අසභ්‍ය දර්ශන තිබ්බා. ෆෝන් එකේ අසභ්‍ය දර්ශන තියෙන එක නීති විරුද්ධ වැඩක් නෙවෙයි. හැබැයි ඒක තිබ්බා කියලා තමයි එහෙනම් මෙයා මේ ළමයා ඝාතනය කරන්න අත්අඩංගුවට කරා. අත්අඩංගුවට කරන මේ තරුණයාට අමානුෂික වද දුන්නා. හරි මුළු සමාජයේම Facebook කරා අපි දැක්ක Facebook ඉන්න ඔස්තාර්ලා විනිශ්චයකාරයෝ වෙලා ඔහුට ජීවිත දඬුවම ගැන නිර්දේශ කරා. හැබැයි දවස් 3-4ක් යද්දී අහුණා නෑ ඒ ළමයා නෙමෙයි මේ ප්‍රසිද්ධ කෙනා. මාත් හිටියේ කොණ්ඩයා මේ වැඩේ කරලා දෙන්නේ කියලා. හරි අන්තිමට කොණ්ඩයාට ප්‍රසිද්ධ දඬුවමක් කියලා පොලිසියෙන් අවයව ලාච්චි දානවා කියලා අපි ඒකට කියන්නේ. මේ වගේ අමානුෂික දඬුවම් පවා දීලා ඉවරලා අවසානයේ ඉවරනහම පොලිසිය කියනවා නෑ නෑ ක්‍රියා ඝාතනය කරලා තියෙන කොණ්ඩයා නෙමෙයි කොණ්ඩයාගේ අයියා කියලා. දැන් මේ සිද්ධියේ සැකකරු නිර්දෝෂී කරනවා නෙවෙයි මම. ඔහු නිවැරදි කියලා කියනවා නෙවෙයි. අපි දන්නේ කොහොමද මේ සිද්ධියට අත්දැකුවයි කියලා ගත්ත තැනත්තන් මේ සේයා ඝාතනයේ පළවෙනියටම අත්දැකුම් උඩ ගත්ත දෙන්න පොසිෂන් එකේ ඉන්නවද කියලා. මේ මුල් අවස්ථාවේ හොඳම උදාහරණය මේකනේ. මුල් අවස්ථාවේදී අර ශිෂ්‍යයා හා කොණ්ඩයා දැන් මේ අවස්ථා දෙකේදී මේ දෙන්න මේ වරද කරපු බවට පරසක්වල ගහලා සමාජය තුල වැඩිකාරයෝ කරලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඇවිල්ලා මේක නඩුව විසඳුම් විදිහට මේක මාධ්‍ය ප්‍රකාශ කරලා කනගාටු ඔහු නීතිඥයෙක් වෙච්ච එක. ඔහු නීතිඥයෙක් කියලා මෙතන ප්‍රකාශ දුන්නානේ මේ ආතමා කරේ විලිලැජ්ජ නැතුව දෙවෙනි වතාවට කිව්ව කොණ්ඩයා මේක කරේ. විලිලැජ්ජ නැතුව තුන්වෙනි වතාවට කිව්වා නේ කොණ්ඩයා නෙවෙයි කොණ්ඩයාගේ අයියා මේ වැඩේ කරේ. ඔහු යුනිෆෝම් එකේදීම සම්බන්ධව ලැජ්ජා වෙන්න ඕනේ මේ වෙනකොට අපි කියන්නේ. ඒ වගේ අපි ඉක්මන් වෙන්න නරකයි කිසිදු කාරණාවක් සම්බන්ධයෙන් මේ තීරණ දීුද්දේ. හරි මේ ඝාතනේ ඔහු වැරදි කරුවෙක් නම් ඔහු නම් මේ වරද කරේ ඔහු දඬුවම් විඳින්න ඕන. ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි අපි කියන්නේ අපරාධකාරයෝ බේරා ගන්නවා අප ලබනවා කියලා නීතිඥයන්ට දෝෂාරෝපණය කරනවට වඩා හරියම බුද්ධිමතු මොලේ ඇති මිනිස්සු පාර්ලිමේන්තුවට යවලා මේ රටේ නීති වල හිදස් තියෙනවා නම් ඒව දෙඩි කරන නීති සම්පාදනය කරන්න. කසිප්පු කාර්යය, ලීමෝල් කාර්යය, ස්ත්‍රී දූෂකයෝ ටික පාර්ලිමේන්තුවේ වන්න නැතුව අපි කියන්නේ කතාව. ඒක කරන්න. එළමෙන පාර්ලිමේන්තුවේ ඉවරයක් කරන්න. ඒකෙදි නීතිය ගැන දන්න මිනිස්සු යන්න. යවන්න. නළු නිලියෝයි ක්‍රීඩකයෝයි ගියාට නීතිය හදන්න දන්නේ නැහැ. ප්‍රධාන චරිතය රඟපෑවා කියලා තෙල්ල හට්ටිය ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන සුදුසෙක් නෙවෙයි. නීතිය ගන්න නීතිඥවරු වගේ බුද්ධිමතුන්ගේ පාර්ලිමේන්තුව. එතකොට ප්‍රශ්න වලට විසඳුම් හම්බෙයි. අපි මුලට පොහොර ටික දාන්න නැතුව ගෙඩි වල ඉන්න පණුව ගැන කතා කරනවා. ඒක වැඩක් නෑ. ඒක තමයි කියන්නේ. හරි පැහැදිලි දීර්ඝ විස්තරයක් කළා. මට මතක් වෙන අචානක අතීතයේ එක් දවසක් 2019 අප්‍රේල් 21 වෙනිදා මේ බෝම්බ පුපුරනකොට මම හිතන්නේ අපි දෙන්න එකට හිටියේ කැලණි පන්සලේ හිටියේ. මේ එනකොට මාව ගෙදරට දානකොට කියලා කිය දෙයක් තමයි මෙහෙමයි බෝම්බ තුනක් පිපිරුවා. ඊළඟ බෝම්බ එන්න තියෙන chance හදනවා කොහෙවත් යන්න එපා ගෙදරට යන්න කියලා මාව ගෙදරටම දාලා ආවා. ඒ කිව්වත් හරි මම හිතන්නේ ගෙදරට ගිහිල්ලා කෝල් කළා මට අද වගේ සිද්ධිය මතකයි. ඔන්න මං කිව්වා අනිත් බෝම්බේ පිපිරුවා නේද තව පුපුරන්න ඉඩ තියෙනවා කියලා. ඉතින් දැන් මේ කතාව එක්ක මට මේක මතක් වෙනවා මේ වෙඩි තැබීම් සිද්ධි 3ක් වාර්තා වෙනවා. එතකොට මේක මේවා අතර මොන හරි සම්බන්ධතාවයක් තියෙයිද මේ සිද්ධියත් එක්ක? ඒ වගේම මේ යන එකත් එක්ක හෙට අනිද්ද වෙනකොට මේකට ප්‍රතිප්‍රහාරය කියන්නේ මේවා අපි දන්නා පාතාලයේ ගැටුම් කියලා ප්‍රතිප්‍රහාරය එල්ල වෙයිද? ඒව නවත්තලා හැකියාවක් තියෙයිද? මොන වගේ තත්ත්වයක් තියෙයි කියලා චානක විශ්වාස කරනවාද? නෑ ඒක තමයි සර් මම පැහැදිලිව නංගම් එක්කම කියන්නම්. පහුගිය කාලය පුරාවටම මේ රටේ පාතාලේ හිස ඔසවලා තිබ්බ දැඩිව. මේ පාතාලේ හිස ඔසවීමේ ප්‍රතිඵල තමයි පොලිස් නිලධාරීන්ට පව වෙඩි තියන තත්ත්වයට පත් වෙලා තිබ්බ මේ රටේ පාතාලේ. එහෙම අවස්ථාවල අපි දැක්කනේ මේ ආයුධ හොයන්නේ කියන සංසිද්ධි පවා තියෙනවා. කොහොම හරි අපි මම පැහැදිලිව ඒ කතාව කියන්න ඕන. පහුගිය ආණ්ඩුවට කලින් ඒ කියන්නේ 2015ට කලින් මේ සමාජයේ පාතාලයේ සහ නිහඬ වෙලා තිබුණා. 2010 වගේ පස්සේ විශේෂයෙන් 2009 යුද්ධය ඉවරනාට පස්සේ
මේ රටේ පාතාලයේ නිහඬ වීමක් අපි දැක්කා. මම කිසිදු ભેදයකින් තොරව කිසිදු චකිතයකින් තොරව එහි ගෞරවය දෙනවා එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයාට වර්තමාන ජනාධිපතිවරයාට. ඔහු දක්ෂ හමුදා නිලධාරියෙක්. ඔහු දන්නවා යමක් මර්ධනය කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ පැහැදිලිව පාතාලය මේ රටෙන් පැනලා ගිහිල්ලා තිබ්බා. පාතාලයක් නෑ ක්‍රියාත්මක. හැබැයි 2015 න් පස්සේ නැවත වතාවක් මේ රටේ පාතාල ක්‍රියාකාරකම් සිද්ධ වෙන්න පටන් ගත්තා. එයි ඒවා නිසි ආකාරයෙන් මර්ධනය කරන්නට ගත යුතු ක්‍රියාමාර්ග එවකට පාලකයන් විසින් නොගෙනීම. දැන් එදා හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ වෙනකොට රටේ ජනාධිපතිවරයා යහු දුරේ බාර අරගෙන මේ වෙනකොට මාස 6ක කාලයක් අපිරුණා විතරයි. හැබැයි ඒකෙනුත් ඔහුගේ ඔළුව මං හිතන්නේ නිදහස් කරගන්න බැරුව ගියා මේ කොරෝනා කියන වසංගතයෙන් පැමිණීමත් එක්ක. විශ්වාස කරනවා දැන් අහපු ප්‍රශ්නට එන්න දැන් ඕවට ප්‍රතිප්‍රහාර එන්න වෙනවා. දැන් කතා බහේ හැටියට ප්‍රවෘත්ති වල හැටියට අත්ත කතාව අපි දන්නේ නැහැ. ගල්කිස්සේ සිද්ධ වෙන්නේ ව්‍යාපාරිකයෙකුට පාතාල ප්‍රහාර එල්ල වෙන එක. දැන් සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයා ඊගාවට වෙන්න පුළුවන් දේ තමයි ඒ ව්‍යාපාරිකනේ ඕනම තරක දැන් ඔහුට හිතවත් කණ්ඩායමක් ලව්ව මේ කණ්ඩායමට ප්‍රතිප්‍රහාර එල්ල වෙන්න පුළුවන්. අන්න වෙන්න පුළුවන්. ඔහු ව්‍යාපාර අර දුරකථන අමතුමේ තියෙන දේ අරගෙන අර රුපියල් ලක්ෂ 5ක හාල් නම් බෙදලා තියෙන්නේ. ඔහු හාල් බෙදලා වැඩේ විසඳගන්නද අපි දන්නේ. හැබැයි ඔහු ඉන් එහාට ගිහිල්ලා කටයුතු කරන්න ඉක්කොත් ඔහුගේ භාෂාවෙන් මේකට උත්තර දෙන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ මොකද්ද? තවත් කොහේර තැනක වෙඩි මාලාවක් වත් වෙන්නේ. ඊළඟ කාරණාව මාලිගාවත් වෙච්ච සිද්ධිය දැන් ගිය අවුරුද්දේ මං හිතන්නේ ඔය තැනකට ඒ ආසන්නයේදීම වෙඩි තියලා තියෙනවා. හරි ඒ තුවාල වෙලා මහමගදී වෙඩි තියලා තියෙන්නේ. දැන් මේ මොහොතෙත් වෙන්නේ මොකද්ද? වෙඩි තියනවා. ඔය වෙඩි කියන්නේ බය කරලා මේ වෙන මොන හරි දෙයක් ෂොක් එකක් දෙන්න නෙවෙයිනේ. මේ ඝාතනය කිරීමේ අරමුණ. දැන් වෙන්නේ මොකද්ද? තමන්ව ඝාතනය වෙනීමේ වැලකින්න නම් දැන් මේ තරත්තෝ සබාවෙන්ම කරන්නේ මොකද්ද? තමන්ගේ හතුරාව ඝාතනය කරන්න පෙළඹෙනවා. මොකද උන් දන්නවා ඉක්මනින් පිට වෙච්ච උන්ගේ අයිතිකාරයා මේ නිදහසේ ඉන්නවා කියලා. පාතාලයන්ට නිදහසේ ඉන්න හම්බෙන්නේ නැහැ. කොහෙන් හරි දෙපැත්තෙන් මරාගෙන ලක් වෙන්නේ. හැබැයි එක තත්පරයක් හරි වැඩිපුර ජීවත් වෙන්න උත්සාහ කරන්නේ ඔවුන්ගේ උණ්ඩය ඉක්මනින්ම දාහැරලා. ඉතින් මේ කතාව දැන් ඊගාට වෙන්න පුළුවන්. හරි මේ ඉතිහාසය අපි දන්නවා රටේ අපි දන්න අපිට දැන් මට දැනුම් දෙවුම් තියෙන කාලේ කියන්නේ 1989 මහා ඛේදවාචක සමයෙන් පස්සේ පාතාලයේ සිද්ධ වෙච්ච කාරණාවන් පිළිබඳව මේ අපිට මතකයක් තියෙනවා මේක මෙහෙම වුණා මේක මෙහෙම වුණා අපි දන්නවනේ වෙසක් පොය දවසේ මේ රටේ පාතාල කණ්ඩායමක් ඝාතනය වෙනවනේ. හරි ඒ කියන්නේ සාමාන්‍ය අපි කියන්නේ වෙසක් පොය දවසට අපි මේ ආල්මස් එක්කවත් කන්නේ. මේ රටේ සිංහල සමාජයේ එහෙම නැතිලා තියෙන්නේ. කියන්නේ ආල්මස් කියන්නේ අපි ආහාරයට ගන්නකොට අඩුම ගානේ මාස 6කට කලින් ජීවත් වෙච්ච එකෙක් නේ. එහෙම එකෙක්වත් අපි ආහාරයට ගන්න නෑ වෙසක් පොය දවසේ. හැබැයි අපි දන්නවා වෙසක් පොය දවසේ තමයි අඩුවල වසන්ත ඇතුළු 6 දෙනෙක් ඝාතනය වෙන්නේ. ඒ අත්දැකීම මට හොඳටම මතකද. හරි අපේ නිවෙස් ආසන්නයේ සිද්ධ වෙන්නේ. පාතාලය කියන්නේ ඒ වගේ කිසිම සිරිතක් සම්බන්ධයෙන් හෝ මනුෂ්‍යත්වයේ සම්බන්ධයෙන් හෝ තකර පිටසක් නෙවෙයි. ඒක නිසා අනිවාර්යයෙන් මේ වෙච්ච සිද්ධිය වලට අපිට මාතර සිද්ධිය වුණා විතරයි වෙච්ච සිද්ධියක් විතරයි අපි දැක්කේ නෝකුවලට ඒකේ ඉතිහාසය හෝ එයා සම්බන්ධ කාරණා අපිට තාම ආරංචියක් නැහැ. ඉතින් මේකත් පාතාලේ සම්බන්ධයක් නම් ඔය එළෝලා වෙඩි දීපු විදිහට අනිත් පැත්තේ එළෝලා ගිහලා අපහු වෙඩි තියන්න පටන් ගන්නවා. ඕවට ගියහම සමානට ඔය ආසන්නේ නැහැ ඉස්සර මිනිස්සුන්ට ජීවිතේ වන්දි ගෙවන්න පුළුවන්. මේ සමහරලාට මැරුණේ ඇයිද කියලාවත් දන්නේ නැතුව සමහර මිනිස්සු මැරෙන්න පුළුවන්. ඉතින් මේ මොහොතේ මං කියන්නේ පහම කොරෝනා සම්බන්ධ කටයුත්ත සිද්ධ වෙන්න ඕන කට්ටිය ඒ විදිහට අනිත් ඒහා සම්බන්ධව කටයුතු කරන අනිත් ආරක්ෂක අංශ මේ කාරණාව නවත්තන්න ඕනේ. මේකට අදාළ දේවල් මොවුන්ට ආයු දෙන්නේ කොහෙන්ද? මොවුන්ට අනුග්‍රහය දක්වන්නේ කවුද? මොවුන්ට රැකවරණය දක්වන්නේ කවුද? පාතාලේ නිකන් තමන්ගේ ගෙදර නෙවෙයි ඉන්නේ. කොහේ හරි රැකවරණයක් ඇතුලේ ඉන්නේ. මේව පවා විනාශ කරන්න ඕනේ. එහෙම නැතුව රටේ සාමාන්‍ය පුරවැසියන්ට නිදහසේ ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. රයිට් චානක මම හිතන්නේ ගිනි අවි සහ ගිනි කෙලි මේ තියෙන දේවල් මදිවට මෙහෙම දැන් ඇත්තටම මේ අපි වීඩියෝ එක පටන් ගන්න වෙලේ ප්ලේ කරන්නේ අද දෙරණ අද දහවල් මධ්‍යහන ප්‍රවෘත්තියෙන් ගත් එකක්. ඉතින්
ඒකෙදි මේක පෙන්වන්නේ නිකන් අර ඇමරිකන් ෆිල්ම් එකක් වගේ ඒක හිතා ගන්න බෑ හදවතටම සංවේදනය දන්නවා ඒ නිසා තමයි මම චානකත් එක්ක කතා කරලා මේ වීඩියෝ එක ප්‍රසන්ට් කළේ ඒ කියන්නේ මේ වගේ වෙලාවක ඒ වගේ මේ මිනිස්සු අවුලට පැටලලා ඉන්න වෙලාවක මේ වගේ ප්‍රශ්නයක් අපි කොහොමද දරාගන්නේ ඊළඟ දේ තමයි හෙට අනිත් වෙනකොට මේ විශේෂයෙන් මමට හිතුණ දේ තමයි මේ සිද්ධිය පසුපස නැවත මොකද හේතුව අරක වගේ පරිගැනීම කියන්නේ අවිගතෝ අවියම නසති කියලා කියමනක් තියෙනවා. ඒ නිසා මේ වෙපන් එක සෙල්ලම් කරන අයත් එක්ක ඉතින් සියල්ල ඒ විදිහට නොවේවා සුබ සිද්ධිය අනුව සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වෛරයෙන් වෛරය කවදාකවත් සංසිඳෙන්නේ නැහැ. අවෛරයෙන්ම වෛරය සංසිඳෙනවා. ඉතින් ඕක තමයි බුද්ධ ආගමේ උගන්වන්නේ. මම හිතනවා එහෙනම් අද දවසට අනුව මාතෘකාව හරි අපි ඔබව දැනුවත් කරන්න සමාජ සත්කාරයක් වශයෙන් තමයි නීතියයි ඔබයි YouTube channel සහ Facebook පිටුවෙන් චානකා නීතිඥ චානකා බේක්‍රම සමග ඔබ හමුවට මම ලලිත අබේසුන්දර සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ගිහිල්ලා යන්නම්. ආයිබෝන් චානක